නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත ධර්ම සාකච්ඡාව අද දවසේත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් නීවරණ ධර්ම පිළිබඳව අපේ පින්වත් ස්වාමින් වහන්සේ මේ දිනවල දිගින් දිගටම කරුණ පහදා දෙන්නට යෙදුණා. තීන මිද්දේ පිළිබඳව අපි ගිය සතියේ කරුණ ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් තීන මිද්දේට බලපාන හේතු ඒ වගේම වීරියට බලපාන හේතු ආදි වශයෙන් ඒ දහම් කාරණා ඉගෙන ගන්නට අපිට අවස්ථාව ලැබුණා. අපගේ අසහාය අසමසම සාත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදීම් සිත ඇති කරගනිමින්. ඉතින් අද දවසෙත් ඒ පිණිස අපිට වාසනාව වාහක උදා වෙලා තියෙනවා. අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් ප්‍රභාෂා සේනානායක මෙනවිය විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පිනැති ප්‍රභාෂා සේනානායක මෙනවිය ප්‍රධාන පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල උතුම් දහම් සාකච්ඡා පවත්වන්න අපි සෝදානම් වෙනවා. අපි අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ ගුරු දේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරන ඉමින් හිටියේ නීවරණ ධර්ම ගැන. එහෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ නීවරණ වලින් තමයි මේ අවිද්‍යාව පෝෂණය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හිත ඇතුලේ මේ සත්වයා සුව පහසුව පිණිස කාමයේ හොයන්න යනවා. සුව පහසුව පිණිසනේ හොයන්නේ. එහෙමයි. නමුත් ඒ සුව පහසුව පිණිස අපි දැන් අපි ගෙයක් හදන්නේ පහසුවෙන් ඉන්න එච්චරයි. ඒතර ඒක තට්ටු ගානකට ගැහුවත් පැල්පතක් විදිහට හදාගත්තත් ඉන්නනේ තියෙන කාටවත් ඉතින්. එහෙමයි ස්වාමීනි. නමුත් අර මේකෙන් වෙන්නේ මුසපත් වෙන එක වෙන සත්‍යය. දැන් අද ගෙවල් හදනවා කියන එක පැෂන් එකක් වෙලා. ඇඳුම් ගන්නවා කියන එක පැෂන් එක. වාහන ගන්නවා කියන එක මිනිස්සුන්ගේ පැෂන් එකක් තියෙන්නේ. මහා තරංකාරීත්වයක් තුළ වෛරයෙන් පිරි මනසින්, ක්‍රෝධයෙන් පිරි මනසින් සමහරලාට දෙමව්පියෝ දරුවොත් එක්ක රණ්ඩු අල්ලල්ල, දරුවෝ දෙමව්පියොත් එක්ක රණ්ඩු අල්ලල්ල, සහෝදර සහෝදරියොත් එක්ක රණ්ඩු අල්ලල්ල, ඥාතීන් එක්ක රණ්ඩු වෛර ඉරිසියා ක්‍රෝධකම් කර කර තමයි මේ මහ පොළොව ගන්න යන්නේ. එහෙමයි ස්වාමීනි. ගෙවල් දොරවල් හදන්නේ. එහෙයි. ඊළඟට මිල මුදල් හම්බ කරන්නේ. මේ දාලා යන දේවල් කියලා ඔලුවට ගන්නෙම නැහැ. එහෙමයි ස්වාමීනි. දාලා යන දේවල් කියලා ඔලුවට ගන්නෙම නැහැ. පිස්සු හැදිච්ච සත්තු වගේ සමහර අය. එහෙමයි. නැද්ද බලන්න? එහෙයි ස්වාමීනි. පිස්සු හැදිච්ච අය වගේ. හරි පුදුමයි ඒක. ඒ විපරීත වෙච්ච මනස නිසා කොච්චර ව්‍යසනයක් තියෙනවද? ඉතින් මේ සසරක් ගැන ඔළුවට දවසකට මං හිතන්නේ කල්පනා කරලා බලද්දී මේ බණ පද මේ අහන හෝරාව විතරයි මං හිතන්නේ සංසාරයක් තියෙනවා කියලා මේ බෞද්ධය කියන අයටවත් ඔළුවට එන්නේ. එහෙමයි ස්වාමීනි. බොහෝ පිරිසකට මම කියන්නේ. බොහෝ පිරිසකට. ඒ නිසා මේ හෝරාවක බණ පදේ ශ්‍රවණේ පවා මහත්ඵලයි නිසා මහා නිසංසයි. ඇයි අර මහා අරගලයේ ඔස්සේ පැය 20 මහා 3ක්ම දුව ඉන්න හිතට අරමුණු කරවනවා සසරක් තියෙනවා කියලා. දුර්ලභ නැද්ද? දුර්ලභයි. එහෙනම් මේ දුර්ලභ පණිවිඩය මහා පිනක් නෙමෙයිද ඒක?
ඔච්චර පිනක්ද ඒක? දැන් මේ බණ පදේ අහලා ඇස්සරෙන කී දෙනෙක් ඉන්නවද? සමහරලාට පැය 24ම ආයලා යන හිතට අහුවෙලා ඔහේ ඉන්නවා. මේ පැය අහනකොටනේ තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරන්න පටන් ගන්න. එහෙමයි ස්වාමී. එතකන් කිසිම කල්පනාවක් ඔලුවට එන්නේ නැහැ. කිසිම කල්පනාවක් එන්නේ නැහැ. එච්චර මුලාවක් මේ නීවරණ වලින් අපිට කරනවා. එච්චර විනාශයක් මේ නීවරණ වලින් අපිට කරනවා. එච්චර හානියක් නීවරණ වලින් අපිට කරනවා. එච්චර පීඩා මේ නීවරණ වලින් අපිට දෙනවා. එහෙම එකක් තියෙනවා. ඒක ඉවරයක් නෑ ඒක. ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිණිසට හිත හිතා සතුටු වෙන මම්මුලා වෙලා ඉන්න ලෝකයට සිහිය උපද්දන මොහොතක් උදා කරලා දෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. මේ පින කොහොමද සසරේ Tamanටනේ තමන් මම්මුලා වෙලා ඉන්නකොට සිහිය උපද්දන්න කෙනෙක් ඒ පිටිපස්සේ. ඒකනේ දුර්ලභ භාග්‍යය. එහෙමයි. නීවරණයන්ගෙන් කාමයන්ගෙන් ව්‍යාපාදයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් පීඩා විඳ ඒ වගේ ඇලි ගැලි ගහගනිමින් මරාගනිමින් රණ්ඩු කරමින් යන ලෝකේ මෙන්න සිහිය උපද්දන්න කෙනෙක් ඉන්නවා සමහර විට. අඟුලිමාලයන්ට උනේ. එහෙමයි. සිහිය උපද්දන ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ආවා. කොහොම පිනක්ද බලන්නකෝ. එහෙමයි ස්වාමීනි. සිහිය උපද්දන ශාස්ත්‍රුන් වහන්සේ ළඟට එනවා කියලා කියන්නේ. ගිහි ගෙදර හිටපු අර පුංචි කෙල්ල විසාකාවට මේ 7 අවුරුදු ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ඇවිල්ලා බණපද කියනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. බොහොම ආශ්චර්යයක්ද? පුදුම ආශ්චර්යයක් නේ. මේ මල සෝහනේ හිටපු මේ සෝපාකාලට මේ භාග්‍යතුන් වහන්සේ සෝහනට යනවා කියලා කියන්නේ බණපදයක් කියන්නේ හිතනිවන්නේ. එහෙමයි ස්වාමීනි. බයෙන් ඇලලී ගිය සිත් සතනට නිවෙන සිසිල් දියදහරක් කලේ බණපද. ඒ බණපද. ඒ සොඳුරු බණපදේ නම් මේ සමන් වලට ඇහෙන්න පිනක් තියෙන්න ඕන සංසාරේ. ඒ පින කුමක්ද? මේ ඔහු සුභාෂිතය දෙන පින. එහෙමයි ස්වාමීනි. ලේසි පාසු එකක් නෙමෙයි. දැන් ඌව මේ ඉන්න මිනිස්සුන්ට දැන් මේ දුර්ලභ භාගයක් උදා කරලා දෙන්න හදනවා. එහෙමයි ස්වාමීනි. මේ කාරණා අපි ඇත්තට මතක් කරන්න ඕන අපි. ඒ නිසා මේ පිරිසට මේ දුර්ලභ භාග්‍ය පලාතකම පිරිසකට බණපද ඇහෙන්නේ නැති පිරිසට බණපද අහන්න අවස්ථාවක් උදා කරලා දෙනවා. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාව ආයේ සංසාරේ උදා වෙන්නේ නැහැ Tamanට. ඒ නිසා මේකට ඉදිරිපත් වෙලා උදව් කරන්න Tamanට පුළුවන් ශක්තියකින්. පියා 100කින් හරි කමන්නේ 1000කින් හරි කමන්නේ නේද? එහෙමයි. Tamanගේ මේ පින කවදා හරි දවසක Tamanට සතුරු හිතෙන දෙයක් බවට පත් වෙන්නේ අර ඌවෙම ඉන්න මිනිස්සු. අර දුෂ්කර ප්‍රදේශවල ඉන්න මිනිස්සු බණාද බණපද අහලා සැනසෙන සිත් සතන් ඇති වෙනකොට සිහි මුලා වෙලා ඉන්න ජීවිතවලට මොහොතකට හරි සිහිය උපද්දන්න මේ කරන අනුග්‍රහය. එහෙමයි. අඥානකමේ මිදලා කටයුතු කරන ප්‍රජාවට ඥානවන්තව මේ මොහොතක් ඉන්න මේ උදා කළ දෙනවා කියලා කියන්නේ නේද? එහෙමයි. මොහොතක් හරි. මොහොතක් මේ අවස්ථාව උදා කළ දුන්නොත් එහෙම. කොහොමද මේ පින තමන්ට සංසාරයෙන් පැත්තට එනකොට? අඥානකමේ ඇලෙන්න දෙන්නේ ආයෙ බේරන්න කෙනෙක් ඉඳී. සිහි මුලා වෙලා ඉන්න දෙන්නේ කන්නේ ආයෙ බේරන්න කෙනෙක් ඉඳී. එහෙමයි මේ බණපදවල දුන්නු එකේ තියෙන අසිරිය. ඒ නිසා මේ සුභාසිතේම දෙන්න ඕක පිටිපස්සෙන් ඉන්න ගත්තට පස්සේ එපා කියන්නේ. එපා කියන්නේ. එහෙමයි. ඒ නිසා මේ උතුම් පින්කමකට උදව් කරන්න ධර්ම දානෙත් තමන්ගේ ජීවිතේ කරගන්න. ඉතින් අද දවසෙත් අපි කල්පනා කළා මේ තීන මිද්ද නීවරණය පිළිබඳව පුංචි කරුණු ටිකක් ඉදිරිපත් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තීන මිද්දේ නැමැති ස්වභාවය තීන කියලා කියන්නේ මේ දැන් ඔය මට මතකයි තව දේශනාවක් තියෙන පරිත්ත කියන සූත්‍රේ. එහෙමයි ස්වාමීනි. පරියාය සූත්‍රේ. පරියාය සූත්‍රයේ තීනය කියලා කියන්නේ එක ස්වභාවයක්. මිද්දේ කියන්නේ එක ස්වභාවයක්. තීනය කියලා කියන්නේ මේ කායිකව මානසිකව ඇති වෙන ඔතෑනිකම, අලසකම. ඒකත් නීවරණය. එහෙමයි ස්වාමී. මොකද මේ අලසකම් තුල කායිකව මානසිකව එලි වාසය කරනකොට ඒක මේ සත්‍ය වහලා දාන මොහොත. එහෙයි ස්වාමීනි. ඒකත් ඒ නිසා නීවරණයක් ඒක. එහෙමයි. මිද්දේ කියන්නේ නිදා ගැනීම. ඒකත් සත්‍ය අවබෝධය වහලා දෙන මොහොතක්. එහෙමයි. ඒ නිසා ඒකත් නීවරණයක්. ඒකත් නීවරණය.
ඒතර ඔය නිවක දැන් අපි විරියාරම්භ වස්තු කියන කතාවේ බොහොම ලස්සන කාරණා ටිකක් කතා කළා අපි එතනදී. එහෙමයි. කුසීතු බවට පත් කරන හැම මොහොතකදීම යථාර්ථයේ වහන මොහොතවල තියෙනවා. යථාර්ථයේ වහන මොහොතක් නෙවෙයි ජීවිතේ උපදව ගන්න ඕන. යථාර්ථය විවර කරන මොහොතක් හැමදෙසේම ඇති කරගන්න මහන්සි ගන්න. එහෙමයි. ඒ නිසා මේ කුසල සම්පත්තිය වල අපි දැන් තමන්ම බලන්න තමන්ට මේ කුසල සම්පත්තිය වල බලවත්සේ ඇලී ඉන්න බැරි නිසා තමයි මේ පිනට යොදවන දේවල් පවා අපි මේ උස්මතු කරලා කතා කරවන්නේ. මේ කුසල සම්පත්තිය තුළ බලවත්සේ හිත අලව ගන්න මේ යුගයේ දක්ෂ නැති නිසා. එහෙමයි. ඒතර දක්ෂ නැති නිසා කෙනා තීරුම් ගන්න ඕනේ. ඒක ඇත්තට මේ තමන්ගේ ස්වභාවය. ඒතර ඒක නම මොකද කරන්න ඕන? එතකොට තමන්ට නැවත නැවත සංසාරේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මුණ ගැස්සන පින තමන් කර ගන්න ඕන. ඒකට දිව්‍ය මිනිස් ලෝකයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන. පළවෙනි කාරණේ. එහෙමයි. සත්පුරුෂයෙක් වෙන්න හොඳ නැහැ. ඊළඟ කාරණේ තමයි කල්යාණ මිත්‍රය මුණ ගැස්සන්න ඕන. ධර්ම ශ්‍රවණයෙන් දැන් මේක කරන්නේ. එහෙයි ස්වාමීනි. ඊළඟට තමයි සුභාෂිතේම ලෝකයට දෙන්න ඕන. තමන්ට සුභාෂිතය කියන්න ඕන. ඒකට තමන්ට සුභාෂිතය මුණ ගැස්සන්න එක ඒ පින උපකාර කරනවා. එහෙමයි. දානමය පින කරගන්න ඕන. සීලමය පින කරගෙන බලවත් චරිතයක් වෙන්න ඕන. මෛත්‍රී සිත පුළුවන් ආකාරයෙන් වඩමින් බලවත් සිතකින් වාසය කරන කෙනෙක් වෙන්න ඕන. එහෙමයි. බුදු පින්කම් ටික කරගන්න ඕන ජීවිතේ. තෙරුවන් නිතර පුදමින් වදිමින් තෙරුවන්ට නැඹුරු වෙච්ච, තෙරුවන්ට ඇලුණු, තෙරුවන්ගෙන් බැහැර නොවන උදාර හිතක් හදන්න ඕන. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? අර දුබල හිතට තියෙන රැකවරණේ අර දේවල් ටික තමයි එතකොට. දුබල හිතින් සංසාරේ කොච්චර කාලයක් යන්න වෙයිද දන්නේ නැහැ අපිට. එහෙමයි. තමන් මේ ජීවිතේ ගන්න වීරිය, තමන්ට මේ ජීවිතේ ගන්න පුළුවන් වීරියේ ප්‍රමාණයෙන් තමන්ට තේරුම් ගන්න පුළුවන් මේ හිත කොච්චර දුර්වලද කියලා. ඒතර තමන් අතට මොකද කරන්න? අර පින හදාගෙන මේ ගමනට යන්න සූදානම් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. කොච්චර දුර යන්න වෙයිද දන්නේ නැහැ. දැන් අපි හිතමු ගමනක් යන සූදානම් වෙනවා. පරත් වෙලක් දන්නේ නැහැ මේක කවද්ද කොතනද කෙලවර වෙන්නේ කියලා අපි දන්නේ නැහැ කිව්වොත්. ඒතර ඒක නා පුළුවන් තරම් මොකද කරන්න ඕන? ගමන පහසුවෙන් යන කලමනා ටික හදා ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ප්‍රමාණයක් තියෙනවද කලමනාවල එතකොට? නැහැනේ. එහෙයි. කලමනාවල ප්‍රමාණයක් නැහැ. ඒක මොකද ගමනේ කෙලවරක් නැහැ. ඒ වගේ තමයි සංසාරේ. සංසාරේ කෙලවරක් නැහැ. ඕන දැන් කෙලවර සීමා සහිත කරගෙන ඕන කමන්නේ ලිමිට් එකට පින් කරගන්නවා. කවුද අපි සෝතාපන්න කෙනෙක් නම්. එහෙමයි ස්වාමීනි. සකදාගාමි අනාගාමි කෙනෙක් නම් නේද? එයාගේ ලිමිට් සහිත ජීවිතයක් යට තියෙන්නේ. එහෙයි. එතකොට බලන්න ඒකේ නෝන අර වගේ තීරණයකට ඕන අපි තුමාවක් කවන්නේ කියමු. එහෙමයි. නමුත් ඒ නිසා අර පින නැවත නැවත සුභාෂිතය දෙන්න ඕන. නැවත නැවත ධර්මය දෙන්න ඕන. නැවත නැවත කල්යාණ මිත්‍රය මුණ ගස්සන්න ඕන. ඒත් නැවත නැවත තමන්ට ධර්මය මුණ ගස්සයි. නැවත නැවත කල්යාණ මිත්‍රය මුණ ගස්සයි. නැවත නැවත දානමය පින, නැවත නැවත පිරික්කීම, නැවත නැවත වන්දනා කිරීම, නැවත නැවත පූජා උපහාර දැක්වීම ශාස්ත්‍රුන් වහන්සේ විසිහි ධර්මයේ සංඝයා විසිහි මේව නැවත නැවත කරන්න ඕනේ. එතකොට ඒ පින තමන් එතකොට සුරක්ෂිතව අර ගමනාන්තය දක්වාම ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. තමන් කලමනා ටික ඔක්කොම පිරිවරා ගත්තා නම් ගමනාන්තය දක්වා මේ කට්ටිය ගෙනියනවා. සුවසේගේ යන්න පුළුවන් අවස්ථාව හරි ගසව දෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා ඒ නිසා මේ නීවරණවල මේ තීන මිද්ද එතකොට ඔය කියන මානසික කායික අලසකමයි නිදා ගන්න ඇබ්බැහි වෙච්ච හිතයි. කම්මැලිකමටත් ඇබ්බැහි වෙනවා හිත. එහෙමයි ස්වාමීනි. නිදා ගන්න එකටත් හිත ඇබ්බැහි වෙනවා. ඒ ඇබ්බැහි වීම දියුණු වෙන්නේ කුමකින්ද? අර කුසල් දහම් වලට නොයලුණු හිතක් තියෙනව නම් ඒක ඇබ්බැහි වෙනවා. අර මේ නිදිමතට ඇබ්බැහි වෙන හිතක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. කුසල් දහම් වලට නොයැලෙන හිත කියලා කියන්නේ මේ කුසීත බවට තමයි ඇබ්බැහි වෙන්න පටන් ගන්නේ. එහෙයි. ඊළඟට ආහාර පාන අරගෙන ඇති වෙන බරගතියෙන් එයා මත් වෙනව නම් ඒක තියෙන්නේ මේ කුසල් දහම් වල මේ නිදිමතට තමයි ඇබ්බැහි වෙන්නේ ඒකේ. ඈනුම් ඇරීම තියෙන නිදිමතට ඇබ්බැහි කරවන්නේ. ඊළඟට මානසික අර හැකිලුණු බව තියෙන නිදිමතට ඇබ්බැහි කරවන්නේ. ඒ නිසා මේ ඇබ්බැහි වලින් හිත ගලවන්න ඕන. ඇබ්බැහි වලින් හිත ගලවන්න ඕන. එහෙමයි. ඇබ්බැහි වලින් හිත ගලවන්නේ කොහොමද? හැමතිස්සෙම ආරම්භන වීරියක් තියෙන්න ඕන යාට. වීරිය හැමතිස්සෙම ආරම්භපු කෙනෙක් වෙන්න ඕන. උතර වීරිය ආරම්භල නම් තියෙන්නේ ආරම්භක ධාතු, පරක්කම ධාතු කියලා කියන්නේ ඒ තමන් ගුණ සම්පත්තියක් වඩන්න යද්දී සමහරට ගුණ සම්පත්තිය ආයි කඩම් වැටෙනවා. ආයි ගුණ සම්පත්තියට ගන්නවා. එහෙමයි ස්වාමීනි.
එතකොට ආයෙ කඩම් වැටෙනවා ආයෙ ගන්නවා. එහෙයි. නික්කම ධාතු කියලා කියන්නේ ඒකට. එහෙයි. පරක්කම ධාතු කියලා කියන්නේ සමහර අය කඩම් වැටෙද්දි අතහැරලා දානවා. ගමනාන්තයේ දක්වා මේ වීර්ය කරගෙන යන්නේ. එහෙමයි. පරක්කම කියලා කියන්නේ ඒකට. ගමනාන්තයේ දක්වාම ගෙනියන ස්වභාවය. එහෙයි. ඒකට බලන්න මේ පුරුද්ද මේ ජීවිතය හැදුවොත් එහෙමනේ. එහෙමයි ස්වාමී. දන් දෙන එක අතහැරෙන්නේ නැතුව මැරෙනකම්ම කරගෙන යනවා නම් අන්න එයා පරක්කම ධාතු තියෙන කෙනෙක්. දානය සම්බන්ධයෙන්. එහෙමයි. සීල් රකින්න එක මරණ මංචකයේ දක්වා කරගෙන යනවා නම් අන්න සීලේ සම්බන්ධයෙන් පරක්කම ධාතු යට තියෙනවා. එහෙමයි. ඊළඟට අපි ධර්ම ශ්‍රවණයේදී එයාට ඒක දිගට මරණ මංචකයේ දක්වා මෙයා දිගටම අඛණ්ඩව කරගෙන යන පරක්කම ධාතු ඒ සම්බන්ධයෙන් තියෙනවා. ධර්මයේ කියවීමට ධර්ම මානසිකාරයට මරණ මංචකයේ දක්වා තියෙනවා නම් මරණ මංචකයේ දක්වා පරක්කම ධාතු ඒ සම්බන්ධයෙන් තියෙනවා. භාවනාවකට යා මරණ මංචකයේ දක්වාම දිගටම අඛණ්ඩව කරගෙන යනවා නම් මරණ මංචකයේ දක්වාම යාට අකුසල් දුරු කරන කුසලයක් හිතේ උපද්දන වීර්ය පරක්කම ධාතු යාට තියෙනවා. එහෙමයි. එහෙම හිතින් මැරෙන කෙනා ඊළඟ ජීවිතේ පටන් ගන්නකොට කොහොමද? එහෙයි. අර ඔක්කොම ප්‍රබල වෙලා ඒකට මේ පටන් ඒක ප්‍රයාය කෙනා ඉන්නේ. එහෙමයි. ඒකට යා පොඩි කාලේ ඉඳලා අර විශාඛා වගේ චරිතයක් වෙයි. එහෙමයි. සෝපාක වගේ චරිතයක් වෙයි. එහෙම චරිත බිහි වෙන්නේ එහෙම ක්‍රමයකට. එහෙමයි. වෙන ක්‍රමයකට නෙමෙයි. ස්වාමීනි විසාකාවන් මොනතරම් මේ පරාක්‍රමයකින් සහිතව. ඒක හිතාගන්න බෑනේ නේද? එහෙමයි ස්වාමී. පුංචි කාලේ තුර ඒ කියන්නේ පෙර සසරේ පුරුද්දේ තියෙනවා. පෙර සසරේ පුරුද්ද තියෙනවා. ස්වාමීනි මේ දහම් පරයය අහන විට එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට මේ සවන් දීලා කිසිවෙක් තමන් තුළ තියෙන මේ නිදිමතට කුසීත බවට තියෙන ඇල්ම නැති කරගෙන දැන් ආරම්භ කරන්න ඕන දැන් පවත්වන්න ඕන වීරිය කියලා පටන් ගන්න හිත පහල කරගන්න. බලන්න දැන් අපිට දැන් කෙනෙකුට ධර්ම ශ්‍රවණය හැමතිස්සෙම කරන්න බැරි වුණත් එහෙමයි. ඒක දවසේ යම් ප්‍රමාණයකට කරගෙන ඒක නා පුරුදුන ඊළඟට දවස් මෛත්‍රී සිතින් ඉන්න. එහෙමයි. පරක්කම ධාතු. එහෙමයි ස්වාමීනි. ඔන්න අපි දැන් පටන් ගත්ත ආරම්භක ධාතු තියෙනවා. එතකොට අපි තුන් ඒ කඩම් වැටෙනවා. ආයෙත් පස්සේ මෛත්‍රී හිතට එනවා. එහෙමයි. ඒකට ඒක අඛණ්ඩව දිගටම ගෙනියනවා. මේ විදිහට මේ ගුණ සම්පත්තියක් අඛණ්ඩව දිගින් දිගටම නියලි යද්දී ඊළඟ ජීවිතය උපදිනකොට යා කොච්චර බලවත් චරිතයක් වෙලා උපදීද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි දැන් වීරියේ යම් ප්‍රභාස්වර භාවයක් තියෙනවද ඒක ස්පර්ශ කරන්න නම් මේක අපි කම්මැලිකම කඩලම තමයි. එහෙමයි. මම බලන්න කම්මැලිකම කඩන විදිය. එහෙයි ස්වාමී. අර කුසීතාරම්භ මේ විරියාරම්භවත්තු සූත්‍රය හරහා අපි කොටසක් කියලා දුන්නා. එහෙමයි. දැන් අද ලස්සන මේ සුන්දර දේශනාවක් හම්බුණා තමයි. එහෙමයි ස්වාමීනි. දැන් අතන තියෙන්නේ යම් ප්‍රමාණයකට වීර්ය කරගෙන යන කෙනෙක් කරන එක. මෙතන තියෙන්නේ හොඳටම මේ හිත වඩපු කෙනෙක් වීර්ය කරන ආකාරයක්. එහෙමයි ස්වාමීනි. මේකේ දේශනා යනවා පචලායන සූත්‍රය. එහෙයි. නිදි කිරා වැටීම ගැන වදාළ දේශනා. එහෙමයි. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බග්ග ජනපදයේ සුන්සුමාරගිර බේසකලා වනයේ මිගදායේ තමයි වැඩ වාසය කළේ. එතකොට මහා මොග්ගල්ලාණන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාල මුත්ත ග්‍රාමයේ නිදි කිරකිරා වැටිමින් හිටියා. නිදි කිරකිරා වැටි. එතකොට බුදුරජාණන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය පිරිසිදු දිවසින් මගධයේ කල්ලවාල මුත්ත ග්‍රාමයේ වාඩි වී නිදි කිරා වැටිමින් සිටින මහා මොග්ගල්ලාණන් වහන්සේ දැක්කා. එහෙමයි. දැකලා මේ බලවත් පුරුෂයෙක් කැකුළු වතක් දිගු කරන්නේ යම්සේද ඒ වගේම දික් කළ හතක් හකුලන්නේ යම්සේද ෂණයෙන් බග්ග ජනපදයේ සුන්සුමාරගිර බේසකලා වනයේ මිගදායේ නොපෙනී ගොස් මගදී කල්ලවාල මුත්ත ග්‍රාමයේ මහා මොග්ගල්ලාණන් වහන්සේ යම් තැනක වැඩ හිටියද එතන ඉදිරියේ ගිහින් පහළ වුණා. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් නේද? එහෙයි. බුදුරජාණන් වහන්සේ පනවන දාසනේ වැඩ සිටියා. එතකොට භාගතුන් වහන්සේ මුගලන් මහරහතාම දැන් මුගලන් මහරහතන් නිදි කියලා වැටෙනවා. මේ සෝතාපන්න කෙනා. එහෙමයි. ඒ නීවරණ තියෙනවද? එහෙයි ස්වාමීනි. මොග්ගල්ලාණන් ඔබ නිදි කිරමින් සිටින්නේ නොවේ. මොග්ගල්ලාණන් ඔබ නිදි කිරමින් සිටින්නේ නොවේ කියලා කිව්වා. දැන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. එසේ ස්වාමීනි එසේ කිව්වා. එසේ විනා මොග්ගල්ලාන ඔබට නිින්ද එනකොට ඔබ යම් සංඥාවකින් වාසය කරනකොට නම් නිදිමත එන්නේ ඒ සංඥාව මෙනෙහි වෙන දෙන්න එපා කිව්වා. එහෙමයි ස්වාමීනි. දැන් මේ වෙලාවේ සාරිපුත්තේ මුගලන් මහරහතන් වහන්සේ මකරි අසුබේ හරි ධාතු මනසිකාරය හරි
මේ රතර බ්‍රහ්ම විහරණේ අරමුණ සිහි කර කර හිටියේ. එහෙමයි. එතකොට නිදිමත නම් ආවන යම් අරමුණ සිහි කරන නිදිමත ආවන ඒ අරමුණ සිහි කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ එතකොට ඒ අරමුණට හිත කැමති නැහැ කියන එක. එහෙයි ස්වාමීනි. කියන්නේ හිත හැකිලිලා තියෙන්නේ. ඒකත් එක තමයි නිදිමත එන්නේ. දැන් ධර්ම ශ්‍රවණයේ කියෝ ඉන්නකොට නම් නිදිමත එන්නේ. එතකොට හිත ඒකට හැකිලිලා තියෙන කැමති නැහැ. කැමැත්ත ඇති වෙන අරමුණකට තමයි නේද දැන් ඒකට හිත ගේන්න ඕන. ඒක තමයි මෙතන අදහස තියෙන්නේ මේ. එහෙමයි. ඒ සංඥාව මෙනෙහි කරන්න එපා. ඒ සංඥාව බහුල කරන්න එපා මොග්ගල්ලාන. මිසී වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ නම් ඒ කරුණ විය හැකි දෙයක් කියනවා. ඒ අරමුණ සංඥාව සිහි කරන්නේ. ඒ අරමුණ තුල එයා ඉන්නේ නෑ. සිහි කර කර වාඩි වෙලා දැන් මෙතන කියන්නේ වාඩි වෙලා ඉන්න කෙනෙක්. වාඩි වෙලා ඉඳිද්දී යම් අරමුණක් සිහි කරද්දී නම් ඉන්නේ. ඒකට ඒ අරමුණ මේ සිහි නොකර ඉන්නවා. එතකොට නිදිමත නැති වෙලා යයි කියන පොඩ්ඩක් ඒක බලන්න කිව්වා ඒක. එහෙමයි. ඕන්න පළවෙනි කාරණේ. නිදිමත ප්‍රහාණය වන්නේ නැහැ ඒ කරුණ විය හැකි දෙයක් කිව්වා. අනිවාර්යෙන් වෙනවා කිව්වේ නෑ. වෙන්න පුළුවන් දෙයක් කියලා කිව්වා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඔහොම වසන කල්ලි ඔබ තුළ නිදිමත ප්‍රහාණය නොවේ නම් දැන් නිදිමත ප්‍රහාණය වුණේ නැහැ. මොග්ගල්ලානි නිසී ඉකල්ලි ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ සිතින් අනුවිතරක කරන්න කිව්වා. මොකක් හරි දහමක් ඇහුවනම් ඒක හිතින් සිහි කරන්න කිව්වා. හිතින් සිහි කරන්න කිව්වා. දැන් මොකක් හරි අපි සූත්‍ර කරුණක් කියමු. එහෙමයි ස්වාමීනි. සමහර අතන සිහි කිරීමක් නැතුව යම් සංඥාවක් තුළ ඉන්නේ මොකක් හරි. අපි තුන් ආනාපාන සතිය කියලා මොකක් හරි. එහෙමයි ස්වාමීනි. දැන් මෙතන කියනවා ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ සිතින් අනුවිතරක කරන්න. හිතින්. එහෙමයි. අනුවිචාර කරන්න මනසින් සලකන්න මොග්ගල්ලානේනි මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ නම් ඒ කරුණ විය හැකි දෙයක් කිව්වා. ඔය විදිහට නිදිමත ප්‍රහාණය වෙලා යනවා. එහෙමයි. ඒතර බලන්න දැන් අපි දැන් වීරිය කියන එක ආරම්භන්න දැන් මේ විදිහ තමයි දැන් පුරුදු කරන්න ඕන ටික ටික. මේ ප්‍රායෝගිකව මනසට දැන් මේක දෙන්න ඕන. එහෙයි. දැන් මේක දීලා තමයි කාලයක් යනකොට ඒ කාරණින් මේ අපේ මේ ජීවිතේ ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක ප්‍රතිඵල එන්නේ නැහැ. එහෙයි. ඉතින් මෙසේ වසන කාලේ ඔබ තුළ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානි සිසෙහිදී ඇසූ පරිදි හැදෑරූ පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්න ඊට පස්සේ. ඉස්සෙල්ලා සංඥාව අතාරින්න කිව්වා. එහෙමයි. නිදිමත බැස ගන්න සංඥා මෙනෙහි කරන්න එපා. ඒ සංඥා බහුල කරන්න එපා. මොග්ගල්ලානි මෙසේ වාසය කරනකොට නිදිමත නැති වෙලා යනවා කිව්වා. යන් සංඥාවකින් වාසය කරනකොට. ඊළඟට කරන්න කිව්වේ ධර්මයේ හැදෑරූ පරිදි සිතින් මෙනෙහි කරන්න කිව්වා. එහෙමයි. එතකොට නිදිමත නැති වෙලා යනවා කිව්වා. එහෙයි. සමහර හිත ප්‍රමුද්ධ වෙන්න පුළුවන් එතකොට. එහෙයි ස්වාමීනි. එහෙම නැත්තම් මොකද කරන්න කිව්වේ? නිදිමත ප්‍රහාණය නොවන මොග්ගල්ලාන ඉසුවේ ඇසූ කල්ලි හැදෑරූ පරිදි ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරන්න කිව්වා. එතකොට සජ්ජායනාවට එනවා ඊළඟට. දැන් ඒ තාම වාඩි වෙලා හැබැයි නැගිටින්නේ නැහැ. එහෙයි. නැගිටින්න නැහැ කියලා කිව්වේ නෑ තාම. එහෙමයි ස්වාමීනි. මොග්ගල්ලානි මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ කරුණ විය හැකි දෙයක් කිව්වා. දැන් අපි සාමාන්‍ය වාඩි වෙලා මේ භාවනා කරන කෙනෙකුට මේ ප්‍රශ්න ටික ආවට පස්සේ මේක ප්‍රායෝගිකව කරලා බලන්න පුළුවන් එතකොට. එහෙමයි ස්වාමීනි. දැන් අර විරියාරම්භ කුසීතාරම්භ වස්තු සූත්‍රයේ තිබුණේ ප්‍රායෝගික ජීවිතයේ දිනදා කටයුතු කරද්දී වීරිය වඩන ක්‍රමයක් කියලා. එහෙමයි ස්වාමීනි. බලන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ ඒක. එතකොට ඒක වීරියෙන් ඒතර හතර ඉරියව්වෙන් වාසය කරන එක එතන තියෙන්නේ. එහෙමයි. වැඩක් කරන්න හදනකොට නිින්දට යන හිත නැති කරන එක. එහෙමයි. වැඩක් කළාට පස්සේ නිින්දට යන හිත කඩන හැටි. ගමනක් යන්න පෙර ගමනක් ගිහින් ආවට පස්සේ නිින්ද කඩන හැටි. අසනීපයක් වෙන්න පෙර අසනීපයක් වුණාට පස්සේ මේ අපි නිින්ද කඩන හැටි. ඊළඟට ආහාර පානවල විෂමතා නිසා නිින්දට යන්න හදනකොට නිින්ද කඩන හැටි. හරි එතකොට නිකන් ඒක කෙනෙකුගේ ප්‍රායෝගික ජීවිතේ කරන්න තියෙන දෙයක්. දැන් මේක කරන්නේ කෙලින්ම මේ භාවනාවක් කරන කෙනෙක් එතකොට. අතන අර හොඳට හැකියාව තියෙන කෙනා මෙතන පුරුදු කරන්න. අර ටික නැත්තම් මෙතන මේ වගේ මේ හිතන්නවත් බෑ. එහෙමයි ස්වාමීනි. මේ වගේ තැනකට එන්න හිතන්නවත් බෑ. එහෙයි. එතකොට දැන් මේ වගේ තැනකට එන්නත් දැන් ඔය ගණක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන ලස්සන කාරණාවක් බුදුරජාණන් දේශනා කරනවා මේ එතන මේ නිදිවරන්න පුරුදු වෙන්න කියනවා එතන. එහෙමයි ස්වාමීනි. නිදිවරනවා කියන එකට හුරු වෙන්න කියනවා. ඒක හරි
මේ පුදුම කාරණාවක් ගණක මුගල්ලාන සූත්‍රයේ අතෝකෝ බ්‍රාහ්මණ බික්ඛු භෝජනේ මත්තඤ්ඤ හෝති. මොන කෙනෙක් ඉන්නෝ භෝජනේ මාත්‍රාවට එයා දැන් හිත හුරු කරලා දිනවන්නට. ඒක සෙල්ලම ඇහෙන් රූප දැකලා හිත කැළඹෙනවා නම් ඒක දුරු කරලා ඉන්න පුරුදු වෙනවා එයා. එහෙමයි ස්වාමී. ඉස්සෙල්ලම මේ ශාසනයේ සීලයට ඇවිල්ලා කරන්න තින්නේ පළවෙනිම එක තමයි. ඇහෙන් රූප දැකලා කැළඹෙන හිත නොකැළඹෙන බවට පත් කරන්න තමයි ඉස්සෙල්ලම ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මොකද ඒක හදන්න නැතුව මේ ශාසනය අනිත් කිසි දෙයක් හදන්න බෑ. ස්වාමිනේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. එහෙමයි. ඒතකොට එයාට ධර්මයේ හැසිරෙන ක්‍රමය ඒක තමයි. ඇහෙන් රූප දකිමින් එයා ඒ රූප වලට ආධ්‍යාත්මී සෙලවෙන්නේ නැති හිතක්, අකුසල් වලින් හෙලවෙන්නේ නැති හිතක් හදනවා. එහෙමයි ස්වාමිනේ. කනින් ශබ්ද අහනවා ආධ්‍යාත්මී හෙලවෙන දෙන්නේ. මේක ඒ කාලේ සමහර ශ්‍රාවකයෝ ඒව දීපු දාගෙන පුරුදු කර කර පාඩුවේ කටයුතු කර කර හිටියා. නාසෙන් ගඳ සුවඳ විඳින හිත හෙලවෙන දෙන්නේ. එහෙමයි. අකුසල් වලින්. බලන්න දැන් ගෙදර දොරේ ඉන්න කටට මේකනේ ඉස්සෙල්ලාම හරිනම් කරන් තියෙන්නේ. එහෙමයි ස්වාමිනේ. දැන් ගෙදර දොරේ කටයුතු කරාම උදේ පාන්දර ඉඳන් නැගිටගෙන කෑ ගහගෙන එහෙමනේ. ඒතරේ කෑ ගහන්නේ අය අර ඉන්ද්‍රිය සංවර කරගන්න බැරි වෙච්ච නිසා ඒකට. එහෙමයි. එතකොට සංවර වෙච්ච ඉඳුරන් මේ හදා තමයි ඉස්සෙල්ලාම හදන්න ඕන. මේ ගෙදර දොරේ කටයුතු කරද්දී මුලින්ම වෙන්නේ ඉන්ද්‍රිය සංවරය වෙන්නේ. ඒ නිසා තමයි ගෙදර යත් එක්ක අමනාපකම් බැන ගැනීම, ගරහා ගැනීම ඔක්කොම ප්‍රශ්න හටගන්නේ ඒකත් එක්ක ඉන්ද්‍රිය සංවරය. එහෙමයි ස්වාමිනේ. එයා ඉස්සෙල්ලාම ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. පුහුණු කරන්නේ නැතුව ඒක කරන්න තු ආහාරي මාත්‍රාව පුරුදු කරන්න බෑ ඒක නෑ. එහෙමයි ස්වාමිනේ. ඊට පස්සේ තමයි දැන් මේක හොඳට බහුල වශයෙන් පුරුදු කරලා ඊට පස්සේ ආහාරයේ මාත්‍රාව. එන් මාත්‍රාවට ආහාර ගන්න. එහෙමයි. දැන් මාත්‍රාවටනේ බෙහෙත් බොන්නේ අපි. එහෙයි ස්වාමිනේ. දැන් පැනඩෝල් පෙත්ත ගත්තොත් එම් දෙක ගානේ දවසට 3 සැරේ. ඊට මේ මාත්‍රාව ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? හරියට හොඳ නැහැ. ඒ වගේ තමයි කෑම බීමත් මේ ශරීරයට මාත්‍රාවක් තියෙනවා. ඒත් මාත්‍රාව හුරු කරන්න ඕන කියලා. හුරු කරන ක්‍රමය හරි ලස්සනට විස්තර තියෙනවා. එහෙමයි ස්වාමිනේ. ඒ මාත්‍රා හුරු කෙච්ච කෙනා තමයි කියනවා ඊළඟ පියවර ස්ටෙප් එකට එන්න ඕන. මනස හුරු කරන්න ඊළඟට. මේ කියන එකට මනස හුරු කරන්න. එහෙමයි. හරි ලස්සනට මේක පහාරාද සූත්‍රය බොහොම ලස්සනට මැනවි විස්තර කරනවා. එහෙයි අපි ස්වාමිනේ. ඉස්සරහට දැන් නිවර වලින් පස්සේ වගේ දේශනා කීපයක් කතා කරන්න ඉන්නවා මේ ශාසනයේ මේ ආශ්චර්ය බොහොම ලස්සනට ඉස්මතු කරවන. එහෙමයි ස්වාමිනේ. මොකද කලබල වෙන්න දෙයක් නෑ. මේ අඬන්න දොඩන්න දෙයක් නෑ. මොකද පිළිවෙලක් තියෙනවා මේකේ. එහෙමයි. ඊට බලන්න කොහොමද භෝජනේ දැන් මාත්‍රා හුරු හිත භෝජනේ මාත්‍රාවට හිත හුරු කරා නම් අන්න තමේනන් තථාගත උත්තරින් වින ඊට පස්සේ තමයි කියන ඒ ශ්‍රාවකය තමයි කියන ඉදිරියට යොමු කරවන්නේ. තව දෙයක් කරන්න කියලා යොමු කරන්නේ. එහෙමයි ස්වාමිනේ. මොකක්ද? ඒහිතම් බික්කු ජාගරියන් අනුයුක්තෝ විහෙරා. අන්න නිදිවරාගෙන ඉන්නේ හුරු වෙනවා. ඉතකන් නිදිවරන්න හුරු කරන්නේ. එහෙමයි. නිදිවරන්න හුරු කරන්නේ. කොහොමද දිවසං චංකමේන නිසජ්ජාය අවන්නී ධම්මේ චිත්තං පරිසෝදී. දිවා කාලයේදී සක්මන් කරමින් වාඩි වෙලා. ඔය ඉරියව් දෙක විතරයි පාවිච්චි කරන්න පුරුදු කරන්න. නිදිවරනවා කියලා කියන්නේ පුරුදු කරනවා කියන්නේ මෙන්න මේකට. එහෙමයි ස්වාමිනේ. ඒ කියන්නේ ඉරියව් දෙකකින් ජීවත් වෙන්න හුරු කරනවා යා. එතකන් ඉන්ද්‍රිය සංවරය කාලා එහෙම කියන්නේ. දැන් බලන්න මේ ඉරියව් දෙකකින් ඉන්න හුරු නැති කෙනා මෙතෙන්ට පචරායන සූත්‍රයේ මේ කියන කාරණේ කරනවා කියන එක වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමිනේ. ඉතින් දවල් කාලෙත් රාත්‍රී කාලෙත් මේ සක්මනින් සහ මේ වාඩි වෙච්ච ඉරියව් විතරක් පාවිච්චි කරනවා. එහෙමයි. ආන්නේක. එහෙයි ස්වාමිනේ. ඒ ඉරියව් දෙකින් ජීවත් වෙන්න හුරු වෙන්න ඕන. හැබැයි ඒ විතරක් නෙමෙයි. අවන්නේහි ධම්මේ චිත්තේහි පරිසෝදේති. මේ හිත ආවරණය කරන ධර්මයන් හට ගන්නව නම් ඒකෙන් හිත පිරිසිදු කරනවා කියනවා. එහෙමයි. ඒ කියන්නේ නීවරණ ධර්ම තියෙනෝනේ දවල් කාලෙත් හට ගන්න ඕනේ. එහෙමයි ස්වාමිනේ. ඒ වගේම පිරිසිදු කර කර අර ඉරියව් දෙක විතරක් පාවිච්චි කරනවා. ඒතර යාට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන යම සිහි කරන්න කියලා තාම කියන්නේ. ඒ කියන්නේ මේ බුද්ධ දැන් මේ ආපු ගමම මේ කට්ටිය ඔක්කොටම පෙළඹෙන්නේ ඒකටනේ. එහෙයි. ඒක කරගන්න බැරුණා තමයි දරස් කළා අතාරින්නේ මේක. කරන්න දෙයක් තියෙනවා අපිට. එහෙයි. ඊළඟට රත්ත්‍යා පඨමං යාමං චංකමේන නිසජ්ජාය ආවන්නී ධම්මේ චිත්තං පරිසෝදේති. රාත්‍රියේ මුල් කාලෙත් එයා මොකද්ද හුරු කරන්නේ? ඒත් සක්මනයි වාඩි වීමයි කියන ඉරියව් දෙක විතරයි. බලන්න මේ ඉරියව් දෙක මේට හුරු වෙන එකකින් විශාල වශයෙන් වීරියට උපකාර කරන කුසීත බව නැති කරනවා. එහෙමයි ස්වාමිනේ. මොකද ඉරියව් දෙකකින් දවසක් ගත කරනවා කියන එක ලේසි එකක් නෙමෙයි. එහෙමයි. අපි සාමාන්‍ය ගොඩක් මේ ඉරියව්වල අපි වැඩි කැමතිම ඉරියව්ව තමයි හාන්සි වෙලා නිදාගන්න එක. ඔය ඉරියව් ටික.
එතන මෙන්න මේ ඉරියව් දෙකට හුරු කිරීම තීන මිද්දේ ප්‍රහාණය කරන්න විශාල රුකුලක් දෙනවා. කායික වශයෙන් විශාල බල ගැනීමක් කරන මේ ඉරියව් දෙක විතර හුරු කරනකොට. එහෙමයි. කය සෑහෙන දුබල කරන්නේ මේ සෙය්‍ය සුඛයේ, පස්ස සුඛයේ, මිද්ද සුඛයේ කියන කාරණා තුනේ. දිගෑරල ලබන සැපයට අපි කොටු වෙනකොට ඊළඟට පෙරලි ලබන සැපයට ඇඳන් වල ගිහිල්ලා පෙරලිනෝනේ අපි. එහෙමයි. ඒ සැපයට කොටු වුණාම නිදා ගන්න ඒකෙන් සම්පූර්ණ මේ ශාස්ත්‍රනේ නැගිටින්න බැරි මට්ටමටපත් වෙනවා. එහෙමයි. ඉතින් මේ ඉරියව් දෙක බලන්න පළවෙනිය මේ යාමෙත් එහෙම කරනවා පඨම යාමෙත් සක්මන් කරමින් දැන් මෙයා මෙහෙම කරනවා රාත්‍රියේ පඨම යාම. කියන සාමාන්‍ය 10 වගේ වෙනකම්. එහෙමයි. 10 11 වගේ වෙනකම්. රත්ත්‍යා පඨම යාමං චංකමේ නිසජ්ජාය ආවන්නී ධම්මේ චිත්තං පරිශෝධි. ඒ වගේම අනිත් නීවරණ ධර්මයන්ගේ හිත පිරිසිදු කරනවා. හැබැයි ඉරියව් දෙකයි. රත්ත්‍යා මජ්ක්‍ධිමං යාමං දක්ඛිනේන පස්සේන සිංහසීයං කප්පියාසි. පාදේන පාදං අච්චදාය සතෝ සම්පජානෝ. උට්ටාන සංඥා මනසිකරිත්වා. එයා දකුණු පාදයේ උඩ මේ වම් පාදේ තියලා ඔහු මේ සිංහසීයාව කියලා කියන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. එතකොට දකුණු ඇලෙන් තමයි මේ සැතපෙන්නේ. පාදේන පාදම් දකුණු පාදේ උඩ වම් පාදේ තියෙනවා. බොහොම සිහියෙන් තමයි කියනකොට උදිය ගන්නේ අසවල් වෙලාවට හැරෙනවා කියලා අදහස හිතේ උපද්දලා. එහෙමයි. මේක හරි පුදුම ලස්සන විශ්මිත දෙයක් මේක. බුද්ධ ශාසනයක විතරයි මෙහෙම විශ්මිත සංවරයක්. දමනය. එහෙමයි ස්වාමීනි. වෙන්න කිසිම ශ්‍රමණයෙකුට බ්‍රාහ්මණයෙකුට මෙහෙම ආශ්චර්ය වූ අద్භූත හික්මීමක් ඇති කරන්න බෑ. එහෙමයි සම්බුද්ධත්වයේ අසරි. එහෙමයි. ඊට පස්සේ කියනවා ආයෙත් මොකද කරන්නේ? රත්ත්‍යා පච්චිම යාමං පච්චුට්ඨාය චංකමේන නිසජ්ජාය ආවරණීය ධම්මේ චිත්තං පරිශෝධේ. ආයෙත් රාත්‍රී පස්චිම යාමේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදේ 3ට 4ට වගේ නැගිටලා ආයෙ එළි වෙනකන් ඒත් ඇවිදින ඉරියව්වයි පළඟ බැඳන් ඉන්න ඉරියව්ව විතරයි හුරු කරන්නේ. එහෙමයි. මේ සෙය්‍ය සුඛී, පස්ස සුඛී, මිද්ද සුඛී කියන්නේ පුදුමාකාර විදියට මේ කය දුර්වල කරනවා. එහෙයි ස්වාමීනි. අනිත් ඉරියව් ටිකෙන් සරි. එහෙයි. ඒතර ඒකින් තමයි මහා උතේනි වෙච්ච හිතකින් යුතු ප්‍රබෝධමන්ත හිතකින් නැතිව තියෙන ඒ නිසා තමයි. ගොඩ නැගෙන්නේ. එහෙමයි. බයික කඩනවා දැන් මේක. දැන් මෙන්න මේ කුසලතාවේ දියුණු වෙච්ච කෙනෙක් නම් මේ පච්චලායන සූත්‍රය කියන්නේ ඇත්තට මෙයාට සංවේදී වෙනවා. නැත්නම් මේක සංවේදී වෙන්නේ එහෙයි නැහැ. ස්වාමීනි. එතෙන්ද මේ අර නීවරණේ බලවත් නිසා මේක සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අර නීවරණේ ඇත්තටම අර විදිහට සක්මන් කරන ඉරියව්වේ වාඩිලා ඉන ඉරියව්වෙන් හුරු වෙලා එයාගේ කය හොඳට බල්ලගෙන විලා නම් තියෙන්නේ මේ කියන කාරණේ යාට ලේසි කරන්න. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ විස්තර කරනවා එකල්ලි ඊළඟට දැන් කරන්නේ මොකද වාඩිලා ඉන්නකොට යම් සංඥාවක් මෙනෙහි කරද්දී දැන් ආයේ සංඥාව අයින් කරන්න කියනවා. මොකද කරන්න කියන්නේ? ඒ නිදිමත නැති වෙගෙන එහෙම නැත්තම් ධර්මයේ සිහි කරන්න කියන විතර්ක කරන්න කියනවා. එහෙම නිදිමත ප්‍රහාණය වෙන්නේ නැත්තම් සජ්ජායනා කරන්න කියනවා. ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුළ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානි කල්ලි ඔබ දෙකන් පෙති අත්පා අත්ලින් හොඳින් පිරිමදින්න කියන තදින් පිරිමදින්න කියනවා. එහෙමයි ස්වාමීනි. තදින් පිරිමදින්න. මොග්ගල්ලානි මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. එහෙමයි. නිදිමත ප්‍රහාණය වෙන්න පුළුවන් කියනවා. ඒතර බලන්න ඊළඟට ඒ කරන්න කිව්වද අත්පා කකුල් මේ දෙයත් අත්පා අත්ලෙන් හොඳට පිරිමදිනවා. කන් දෙක තමන්ගේ අත්පා හොඳට මේ පිරිමදිනවා කියනවා. රත් වෙනවා කියන එක. එහෙමයි. ඒතර නිදිමත නැති වෙලා යයි කියනවා. ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුළ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානි එකල්ලි ඔබ හුනස්සින් නැගිට සිහිල් දියන්න එතකොට තමයි නැගිටින්න කියන්නේ ඊළඟට. එහෙමයි ස්වාමීනි. එතකන් නැගිටින්න කියලා කිව්වේ නෑ ශ්‍රාවකයාට. හරි පුදුමයි නේ. එහෙමයි. නැගිටින්න කිව්වේ නෑ එතක. මොකද්ද කරන්න කිව්වේ? ඊට පස්සේ මොකද්ද කරන්න කිව්වේ? නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානි ඔබ හුනස්සින් නැගිට සිහිල් දියෙන් දැස තෙමා. දැස තෙමා ගන්න කියන සිහිල් දී. එහෙමයි. හොඳින් වටපිට බලන්න කියනවා.
හොඳට එතකොට අර සංඥා වෙනස් වෙනවනේ ඊට පස්සේ. වටපිට බලන්න කියනවා. නැකත්තරු හොඳින් බලන්න කියනවා. නැකත්තරු හොඳින් බලන්න කියනවා. මොග්ගල්ලානි මෙසේ වාසය කරන ඔබට නිදිමත ප්‍රහාණය වන්නේ නැයි කරුණ විය හැකි දෙයක් කියනවා. එතකොට අහස දිහා එතකොට නැගිටලා S2 තිමාගෙන අහස දිහා බලන්න කියනවා. එහෙමයි. බලන්න තින්ට එන්න කියන්නේ කොච්චර වෙලාවකට පස්සේද නේ. එහෙයි ස්වාමීනි. දිනුනු තින් ශ්‍රාවකයෙක් නෙදී. එහෙයි. ඉතින් මෙසේ වසන කල්ලි ඔබ තුළේ නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානේ කල්ලි ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියලා කියනවා. මොන ආලෝක සංඥාවක් ගැන කියනවා ඊළඟ. එහෙමයි. ඒක මෙනෙහි කරන විදිය කියනවා. දැන් ඒ කාලේ නම් අර ප්‍රඥාව සිහිය දියුණු වෙච්ච යුගේනේ. සමාධිපව යම් ප්‍රමාණයකට නිරුපද්‍රිතව තිබිච්ච යුගයක් ඒ කාලේ. එහෙමයි. කාමයන්ගේ කියන්නේ විරාගී හිත් තිබිච්ච. එහෙයි. ඒ අද නම් මේව කියද්දි මේක කෙනෙකුට නිකන් අපබ්‍රංශයක් වගේ හිතන මේක හිතුවම ඇද්ද කියලා හිතනවා. ඒකත් එක තමයි තව තව දේවල් හොයන්න යන්නේ. එහෙමයි. දියුණු හිතට මේක ඇති. මොකද්ද? දවල් යන සංඥාව අදිෂ්ඨාන කරන්න කියන. දැන් ඇත්තටම අපි දැන් මෙතන ඉන්නවා කියලා අපි. දැන් මෙලන් ලයිට් නිවනවා. ලයිට් නිමුවත් මේ තියෙන දේවල්මනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපේට නිදිමතක් එනවා නම් රාත්‍රී උදා වෙද්දි මෙතන නිදිමත එන්නේ පරිසරයේ ප්‍රශ්න නිසා නෙමෙයි. මොකද්ද? ආලෝකයේ අඳුරේ ප්‍රශ්නෙත් එක තමයි එන්නේ. එහෙමයි ස්වාමීනි. එන අඳුර කියන එක සංවේදී හිතට මොකක් කරෝ දෙයක් නිසා සංවේදී වෙද්දිම නින්දට තමයි බර වෙන්නේ. ඒ නිසා හිතට හුරු කරන්න කියනවා මොකද්ද? දහවල් යම්සේද රැයත් එසේමයි කියලා. එහෙමයි. රැය යම්සේද දහවල් එසේමයි කියලා හිතට පණිවිඩයක් දෙන්න කියනවා. ඒ පණිවිඩය නැති වෙනකොට තමයි නින්දට යන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ පණිවිඩය නැති වුණාම තමයි නින්දට යන්නේ. ස්වාමීනි අපිට දැන් සාමාන්‍යයෙන් රාත්‍රී කියපු සංඥාවත් එක්කම නිින්ද කියන එක ගැන එනවනේ. එහෙමයි කියන්නේ කරවල කියන සංඥාව එනකොටම එහෙයි. දහවල සංඥාව නැති වෙනකොටම තමයි කියන්නේ කරවල කියන සංඥාවත් එක තමයි හිත නින්දට බරිත වෙන්න පටන් ගන්න. අලසකම්, කම්මැලිකම් එන්න පටන් ගන්න. එහෙමයි. ඒ නිසා හිතට සංඥාවක් දෙන්න කියනවා. ඉතින් දහවල යම්සේද රැයටත් එසේමයි. රාත්‍රී යම්සේද දහවලට එසේම මේක වෙනසක් නැහැ. කියලා හිතට පණිවිඩයක් දෙනවා යා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පණිවිඩෙන් හැකියාවක් තිබිලා තියෙනවා ඒ කාලේ අයට නිදිමත නැති කරා. ඒ පණිවිඩෙන්. එහෙමයි. ඒක දැන් සාමාන්‍ය යම් තැනක යනකොට අපි බය වෙනවා නම් දවල්ට නෙවෙයි බය වෙන්නේ රැටනේ. එහෙමයි. සමහරට එකම දේ. සමහරට ගෙදර සමහරට එහාට මෙහාට රැට යන්න බෑනේ බය හිතෙනවනේ. මේ දවල් කාලේ බොහොම ලස්සනට ගියාස්සේ හොඳට ඇවිදගෙන ඉන්නවා. රැ හැනකොට බය වෙනවා. ඒක මොකද්ද මේ බය ආවේ කුමක් එක්කද? අඳුරත් එක්ක. එහෙමයි. අඳුරත් එක්ක තමයි බය ආවේ. ඉතින් අපි හිතනවා මේ අඳුරත් එක්ක තමයි එහෙනම් මේ හොල්මන් එන්නේ අර වෙන්නේ මේ වෙන්නේ කියලා හිතේ සංඥාවක් හදාගෙන තියෙනවා. ඒක නැති කරන්න තමයි මේ කියන්නේ කොහොමද? දහවල් යම්සේද රැයත් එසේමයි කියලා හිතට පණිවිඩයක් දෙනවා. එහෙමයි. රැය යම්සේද දහවලත් එසේමයි කියලා. මේ පණිවිඩෙන් කාලයක් හිත බලවත් වෙනකොට මොකද වෙන්නේ? අඳුරක් නිසා නිදිමත එනවා කියන එක වෙන්නේ නැහැ එතකොට. එහෙයි. අඳුරක් නිසා නිදිමත එනවා කියන්නේ. එහෙමයි. මෙසේ විවෘත වූ නිදිමත විසින් යට නොකරගත් සිතින් ප්‍රභාස්වර සිත වඩන්න කියනවා. එහෙමයි. මෙසේ දැන් ওই විදිහට හිතද්දී උතර නින්දට යන්නේ නැති හිතක් සකස් වෙන්න පටන් ගන්න. එහෙමයි. ඒතර කියන ප්‍රභාස්වර හිත ඔන්න ඊට පස්සේ වැඩෙන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක වඩන්න කියනවා. කියන්නේ නින්දට යන්නේ නැති හිත ප්‍රභාස්වර හිත වඩන්න කියනවා. මොග්ගල්ලානි මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නැ ඒ කරුණ විය හැකි දෙයක් කියලා කියනවා. ඒ කරුණ වෙන්න පුළුවන් කියලා කියනවා. හරි පුදුමයි නේද? එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඉදී මෙසේ වසන කල්ලි ඔබ තුල නිදිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානේනි එකල්ලි ඔබ පෙරපසු සංඥාවෙන් යුතුව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව බැහැර නොගිය සිතින් සක්මන් අදිෂ්ඨාන කරන්න කියලා කියනවා. එහෙමයි. ඊට පස්සේ සක්මන් කරන්න කියන ඊට පස්සේ පෙරපසු සංඥාවෙන් යුතුව අභ්‍යන්තරේ ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව බැහැර නොගිය සිතින්. කියන්නේ එතකොට ඊතන සිත තියෙන්න ඕන සක්මනට තමයි එතකොට. එහෙමයි ස්වාමීනි. බැහැර නොගිය සිතින්. සක්මන් අදිෂ්ඨාන කරන මොග්ගල්ලානි මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ කරුණ වෙන්න පුළුවන් දෙයක් කියලා කියනවා.
හරි පුදුමයි. එහෙමයි. ඉතින් මෙසේ වසද්දිත් නිතිමත ප්‍රහාණය නොවේ නම් මොග්ගල්ලානේනි. එකල්ලි ඔබ මොකද කියන්නේ? දකුණු පාදයෙන් වම් පාදයේ මදක් ඇලට තබා වම් පාදේ පොඩ්ඩක් ඇල කරගෙන සිහියෙන් යුතුව නුවණින් යුතුව නැගිටිමි යන සංඥාව මෙනෙහි කොට දකුණු පසින් ඇලව සිංහසීයාවෙන් ඔවුන් සැතපෙන්න කියලා. දකුණු ඇලේකට පල්ලෙහාට හැරිලා ඒකට කියන සිංහසීයාව කියලා. එහේ ස්වාමීනි. මොග්ගලනේ ඔබ විසින් අවදි වූ සැනින් වහා නැගිටිය යුත්තේ කියන තව ලස්සන කාරණාවක් කියනවා. ඒ කියන්නේ අපිට දැන් හැරෙනවනේ හැරෙච්ච ගමන් නැගිටින්න කියනවා එතන. එහෙමයි. නිද්‍රා සැපේ ඉන්න එපා කියනවා අපා. දැන් සාමාන්‍ය ස්වභාවය තමයි අපිට හැරිච්ච ගමන්ම නැගිටින්න හිතෙන්නේ. ඒ නිද්‍රා සැපේට කැමති. ස්පර්ශ සැපේට කැමති. අර දිගෑරලා ඉන්න සැපේට කැමති. අලස සැපේට කැමති කියනවා. ඒක වැලි වැලි ඉන්න එපා කියනවා. හැරිච්ච ගමන් නැගිටින්න කියනවා. නැත්තම් නැගිටිනවා කියන එක ලේසි නෑ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. නැවත නැවත එදිමින් වාසය නොකරන්නේ නම් මොග්ගලනි මිසේ ඔබ හික්මිය යුත්තේ කියලා. නැවත නැවත නිද්‍රා සැපේ, ස්පර්ශ සැපේ, අලස සැපේ නැවත නැවත වාසය කරන්න එපා කියනවා. ඒකට හික්මෙන්න කියනවා ඔබ. ඕම් බලන්න. එහෙමයි. නිදිමත දුරු කරන්න කොච්චර වීරියක් කරන්න ඕන අපිට. එහෙමයි ස්වාමීනි. දැන් අර වීර්යාරම්භවත් සූත්‍රය. එහේ. ඊට මේක එහේ. මෙතන තව ලස්සන කරුණක් ඉස්මතු කරනවා. මොග්ගලන් මහරහතන් වහන්සේ විශේෂ අවවාදයක් දෙනවා. ඉතින් මොග්ගල්ලාණන් භික්ෂුවක් මාන්නේ නැමැති සොඬවැල දැඩිව ඔසවගෙන කුලයන් කරා එළඹී නම් හරි වැදගත්. එහෙමයි. මොග්ගල්ලාණන් යම් කරුණකින් මිනිස්සු පිළිසුඟා වැඩි භික්ෂුව මෙනෙහි නොකරත් නම් දැන් හිතන පින්නපාත යනවා. හිතන අපි තැනකට යනවා කියලා. එහෙමයි. පිරිසක් මැදට යනවා. අපි ගණන් ගන්නෑ. අපිව ගණන් ගන්නෑ. එහේ. හැබැයි ගණන් ගන්න ඉතුරුනාට පස්සේ ප්‍රශ්නේ හටගන්නේ මාන්නේ නැති හොඬවැල ඔසවගෙන යනවා නම් තමයි කියනවා. එහෙමයි ස්වාමීනි. මම මොකද වෙනව කියන්නේ? යම් කරුණකින් මිනිස්සු පිළිසුඟා වැඩි භික්ෂුව මෙනෙහි නොකරත් නම් දායක පවුල් එබඳු කළ යුතු කරුණු ඇති වෙයි කියනවා. දායක පවුල්හි එබඳු කළ යුතු කරුණු ඇති වෙයි කියනවා. එහිදී භික්ෂුවට මෙහෙම හිතේ කියනවා. තමහට මොකක් හරි ඒ වෙලාවේ කටයුත්තා. වෙන කතා බහ. තමහට වෙන සිතුවිල්ලක. එහෙමයි ස්වාමීනි. එතකොට ගණන් ගන්න නැහැ මේ භික්ෂුන් වහන්සේ. මානසිකාරය වෙන්නේ නැහැ. තමහට ඒ වගේ සිද්ධ වෙනෝනේ අපිට ඕනතර මේ සමාජෙ ඉන්නකොට. ඒක හරි වැදගත් කාරණාවක් ඒ නිසා. එහේ ස්වාමීනි. එහිදී භික්ෂුවට මෙහෙම හිතනවා කියනවා කවුරුන් හෝ මේ දායක පවුල් මං කෙරෙහි අප හැදුවාවද්ද? අන්න. ඒතර ඔය වගේ සිතිවිලි එන්නේ කුමක් එක්කද? මාන්නේ නැමැති හොඬවල උස්සගෙන යනකොට තමයි වෙන්නේ අපිට. එහෙමයි ස්වාමීනි. පිරිසක් අතට යනකොට අපි ගණන් ගන්න තුනට පස්සේ අපිට තරහ යනවා සමහරවිට. එහෙමයි. නුරුස්සන ගතියක් එනවා. එහේ. සමහරට ආයෙ පැත්තට යන්න හිතෙන්නේ නැහැ සමහර විට. ඒ වෙන්නේ කුමක් එක්කද එන? මහාන්නක්කාරී අර්බුදකමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ මිනිස්සු මා කෙරේ නොවැළෙන ස්වභාවයෙන් යුක්තයි නොවේ. එහෙමයි. මං ගැන බලන්නේ නැහැ නේ මාත් එක්ක කතා කරන්නේ නැහැ නේ. මෙසේ ඔහු අලාභයෙන් හැකිලීයයි කියනවා. අන්න ඒක අලාභයක් නේද කොට යාට ගණන් ගන්න නැතික බං. එහෙමයි ස්වාමීනි. මකු ඔහුගේ සිත නොසන්සුන් වෙයි කියනවා. නොසන්සූ තැනැත්ත අසංවර වෙයි කියන අසංවර ඔහුගේ සිත සමාධිමත් තොර වෙයි කියනවා. එහෙමයි. සමාධියෙන් තොර වෙයි කියන. දැන් ඒකෙන් කියන්නේ එතකොට මේ දැන් මේක ඇහුවට පස්සේ ඕන දැන් මෝඩ කෙනාට හිතන එන ගණන් නොගෙන අර බලන්න ඕන චෙක් කරලා. එහෙමයි. ඒක සුදුසු නෑ. ඒවා ගුණේ නෙමෙයි. ඒ ගුණ නෙවෙයි. එහෙමයි. මෙතන කියන්නේ තමන්ට සංවර වෙන්න කියලා කියන්නේ. තමන්ගේ ඒ නිසා හිත නොසන්සුන් වෙනවා නම් ඒ සංසුන් වෙන්නේ මාන්නයත් එක්ක කියලා තමන් තේරුම් ගන්නවා. එහෙමයි. ස්වාමීනි. ඒකට ගැටීමක් ඇති කර ගන්නවත් මේ ගහ ගන්නවත් බැන ගන්නවත් නෙමෙයි හිතන තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතෙන්ට යන්නේ මෝඩකම නිසා. එහේ. මේක දැන් මේ දහම් පරයයන් තේරුම් ගන්න ඕනදී එහෙම සිටුේෂන් එකකදී තමන්ගේ හිත අසංවර වෙනවනම් ගැටීමක් කරා යනවා නුරුස්සන බවක් ඇති වෙනවනම් ඒ වෙන්නේ මේ මාන්නක්කාරකමින් හටගත්තු අකුසලයක් කියලා තේරුම් ගැනීම තමයි මේ දහම් පරයයන් තේරුම් ගන්න. එහෙමයි ස්වාමී. අපි මානෙ දුරු කරගන්න. එතෙන්ට වෙන්න. එහෙමයි ස්වාමී. එතෙන්ට වෙන්න ඕන. ස්වාමී. එහි මොග්ගල්ලානි මෙසේ හික්මිය යුතුයි. අර්බුද ඇති වෙන කතා නොකරන්නේ මේ මොග්ගල්ලානි ඔබ හික්මෙන්ට කියන. ඒකත් එක්ක අර පැත්තට වෙන්න පුළුවන් අර්බුද ඇති වෙන කතා. එහේ. මා විසින් මෙසේ හික්මිය යුත්තේ මොග්ගල්ලානි අර්බුද ඇති කරන කතා කරන කල්ලි බොහෝ කතා ඇතිවීම කැමති විය යුත්තේ කියන. අර්බුද ඇති වෙන කතා වල පැටලිච්ච ගමන් මොකද වෙන්නේ? තව තව කතා අනිත් පැත්තට එනවා කියන. එහෙමයි.
ඊට පස්සේ කියනවා බොහෝ කතා බහ ඇති කල්ලි හිත නොසන්සුන් වේ කියනවා. නොසන්සුන් වූ තැනැත්තා අසංවර වේ කියනවා. අසංවර වූ හිත සමාධියෙන් තොර වේ කියනවා. ඒතර බලන්න මේ උතන ලස්සන කාරණේ. ඒතර මේ කිසි කෙනෙක් ගණන් ගන්න නැත්නම් අපි හිතන්න මෙහෙම හරක් වෙලා හිටපු සසරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බිලි කැපුම් කද්දී ගල්ලී ගලද්දී සතර මහා සාගරේ ජලයට වැඩි එක. ওই සසරේ කවුද අපි ගණන් ගත්තේ? එහෙමයි ස්වාමීනි. එළුව වෙලා හිටපු සසරේ කුකුල් වෙලා හිටපු සසරේ කවුද අපි ගණන් ගන්නේ? එහෙමයි. කවුරුත් නැහැනේ. එහෙයි. එහෙනම් දැන් මේ හුරු වෙලා නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ සසරේ පාඩියෝ හේ හිටියා නම් ඒ හිඟන්නේ කියලා ඉන්නකොට කවුද ගණන් ගන්නේ? මේ මොනස්සේ පාඩුවේ තමන් කටයුතු කරගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අපිට දැන් මේ මාන්නක්කාරකම නිසාත් එක්ක නේද ඇවිස්සෙන්නේ අපිට. මොනතරම් අනතුරක් වෙනවද? අපිට එහෙම හිතා අර මාන්නක්කාරකම සිඳින්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. මාන්නක්කාරකම සිඳින්න පටන් ගන්නවා. එහෙමයි. ඊට විස්තර කරන මොග්ගල්ලානි මම සියලුම එක්ක වාසය කිරීම වර්ණනා නොකරමි. මොග්ගල්ලානි මම සියලුම එක්ක වාසය කිරීම නොවර්ණදා නොකරමි. වර්ණනා කරන්නෙත් නැහැ කියන සියලු එක්වීම. එහෙමයි. වර්ණනා නොකරන්නෙත් නැහැ කියන. එහෙමයි. මොග්ගල්ලානිනි ගිහියන් හා පැවිද්දන් සමග එක්ක වාසය කිරීම මම වර්ණනා නොකරමි කියන. එහෙමයි. යම්කිසි සේනාසනය අල්ප ශබ්දයෙන් යුක්තයිද? අල්ප ഘോഷාවෙන් යුක්තයිද? ජනයා පිස සමන හුළඟින් තොර වෙයිද? මිනිසුන්ගේ গুপ্ত ක්‍රියාවට යෝග්‍ය වෙයිද? භාවනාවට හිත වෙද්ද? එබඳු සෙනසුන් හා එක්ක වාසය කිරීම මම වර්ණනා කරමි කියන. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් එක්ක වාසය කිරීම ගැන කොච්චර ලස්සන කාරණාවක්ද? ඊළඟට කියන මෙසේ වදාළ කල්ලි මහා මොග්ගල්ලාන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ස්වාමීනි සංසේපයෙන් කියන්නේ නම් භික්ෂුව තණ්හාව ගෙවා දැමීමෙන් දුකෙන් නිදහස් වෙයි නම් අත්‍යන්ත නිෂ්ඨාවට පැමිණෙයි නම් අත්‍යන්ත නිවනට පැමිණෙනවා නම් ඒකාන්තයෙන් නිවනට එනවා නම් ඒකාන්තයෙන් බ්‍රහ්මචාරී බව සම්පූර්ණ වෙනවා නම් නිවන් මාර්ගය සම්පූර්ණ වෙනවා නම් දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙනවා නම් කවර කරුණු මතද කියලා තව ප්‍රශ්නයක් ඇහුවා. එහෙමයි ස්වාමීනි. මොග්ගල්ලානි මිහිඳි භික්ෂුව සියලු ධර්මියෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් බැසගන්න නැත්තම් මොග්ගල්ලානි මෙසේ භික්ෂුව සියලු ධර්මියෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත්තෝ නම් ඔහු සියලු ධර්මයන් මනමින් දැනගනී කියනවා. එහෙමයි. ඔහු සියලු ධර්මයන් විශිෂ්ට නුවණින් දැන සියලු ධර්මයන් පිරිසිඳ දැන සියලු ධර්මයන් පිරිසිඳ දැන සැප වේවා දුක් වේවා දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් විඳී නම් ඒ විඳීම් පිළිබඳ අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරයි කියන. එහෙමයි. නොඇලීම දකිමින් වාසය කරයි කියනවා. තෘෂ්ණා නිරෝධය දකිමින් වාසය කරයි කියනවා. තෘෂ්ණා දුරලීම දකිමින් වාසය කරයි කියනවා. නොඇල්ම දකිමින් වාසය කරන්නේ තෘෂ්ණා නිරෝධය දකිමින් වාසය කරන්නේ අනිත්‍ය දකිමින් වාසය කරන්නේ තෘෂ්ණා දුරලීම දකිමින් වාසය කරන්නේ ලෝකයේ කිසිවකට ඔහු ග්‍රහණය වෙන්නේ නැහැ කියන ඔහුගේ හිත. අත්‍යන්ත නිෂ්ඨාවට එන ක්‍රමයකට. ඒ කියන්නේ යම් ධර්මයකට ඇලීම නිසා බැස ගැනීම නිසා නම් මේ ප්‍රශ්නේ හටගන්නේ ඒ ධර්මයන් දිහා මොකද කරන්න ඕන? අනිත්‍ය වශයෙන් බලබලා ඉන්න ඕන කියන. සිහි කර කර ඉන්න ඕන කියන. එහෙමයි ස්වාමීනි. ඒතර කිසිම දෙයකට ග්‍රහණය නොවී යයි කියන තැති ගන්නෑ කියන ඔහු පිරිනිවල යනවා කියන. ඉපදීම ෂේ වුණා කියන බඹසර වාසේ සම්පූර්ණ වුණා කියන කලයුත්ත කරලා අවසන් වුණා කියන මේකටයි කියන. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ විඳීම් තුන ප්‍රකට කරගෙන විඳීම් තුනෙන් තමයි ඔක්කොම ප්‍රශ්න හටගන්නේ එතකොට. එහෙමයි. ඒ තුන අනිත්‍ය වශයෙන් සිහි කර කර වාසය කරන්න කියන. එහෙයි. හරි ලස්සන කාරණාවක්. ඒතර මේ පචලායන සූත්‍රය බොහොම ලස්සන වීරිය උපදවා ගන්න ඊළඟට මාන්නේ නැමැති හොඬවල තීරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. බොහොම ලස්සන කාරණාවක්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ දහම් පරයය සසර දුක් ක්ෂය කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් සංසිඳීම පිණිස මෙතරම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ උදාර සම්බුද්ධ භාෂිතයන් පිළිබඳව අද දවසෙත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පහදා වදාලා. අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින
දහම් කටපු ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ප්‍රභාෂා සේනානායක පින්වත් මෙනමිය විසින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් ඒ වගේම සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවි රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට ගිහි පින්වතුන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සුවසේ මේ සසුන් මඟ දියුණු කරන්නට කටයුතු කරන්නට තුන්ඩුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකී ගුරුවරු ගුරුවරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගේබ්‍රියල් සේනානායක සීයාට තිලකසිරි සරත් හිඟුරගේ ආතාට මේබ පෙරේරා ආච්චීට ඩිංගිරි මැණිකා ආච්චීට සහ සීලා විජේසේකර නැන්දාට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් ප්‍රභාෂා සේනානායක මෙනවියට චන්න ලලිත් සේනානායක පියාණන්ට අංජලි විජේසේකර මෑණියන්ට MDGS පෙරේරා ගුරු පියාණන්ට අනෝමා වික්‍රමතිලක ගුරු මෑණියන්ට ප්‍රේම කුමාර කරුණාරත්න ගුරු පියාණන්ට හරේන්ද්‍ර නිශ්ශංක සොහොයුරා ඇතුළු සුජීවත සිටින සියලුම ගුරුවරු ගුරුවරියන්ට දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. මල්ලිකා නැන්දාට රෝහිතා නැන්දාට සේන මහප්පාට මව්පාර්ශ්වයේ සියලු ඥාතීන්ට ඩල්සි හිඟුරගේ සහ ලීලාවති ප්‍රනාන්දු ආච්චිට අම්මාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ හේතුව ලැබේවා. මදුමිනී සේනානායක සහ තමීර හේරත්ගේ යන අයගේ සියලු යහපත් වැඩ කටයුතු සාර්ථක වේවා. ඒ වගේම ගයාත්‍රි සශිකලා සයුරි කල්හාරා රෝමා ලිත්මිනී හෂිනි දේවින්දි යන අයගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ සියලුම නිලධාරීන් මහත්මීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. ප්‍රභාෂා සේනානායක මෙනවියගේ පාසල් අවදියේ සිට මේ දක්වා මුණ ගැසුණු සියලුම මිතුරු මිත්‍රයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම ප්‍රභාෂා මෙනවියට නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් ලොවට මහා කරුණාව ඇති සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළේ. ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන
පින්වත් ප්‍රභාෂා සේනානායක මෙනවිය ප්‍රධාන ඒ පින්වන්ත හැමදෙනත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැනවෙන් කරගන්නමින් ලෝකයට ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව ඔබට තොරතුරු විමසන්න පුළුවන්. ඒ සඳහා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එමනම් ආපදා සම්පන්න කාලවකවානුවක් ලෝකයේ නිර්මාණය වෙලා තියෙන අවස්ථාවේ තුනුරුවන පාමුලට පැමිණ ආපදා විරහිත ජීවිතය සකස් කරගන්නට හැමදිනාට පුණ්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.